සුබ දවසක් සියලු දරුදරියන්ට. අදත් අපි ව්‍යාපාර අධ්‍යයනයේ විෂයේ ව්‍යාපාර සංවිධාන කියන එකේට නිපුණතාවට අදාළව තවත් ඒකයක් සාකච්ඡා කරන්නයි ඔබ සමග සම්බන්ධ වෙන්නේ. ඒ තමයි ඔබ දන්නවා ඇති ඔබ අතේ තියෙන මේ නිබන්ධනයේ සමූපකාර ව්‍යාපාර පිළිබඳව අපි කතා කරා. ඒ වගේම පහුගිය ඒකයෙන් අපි සාකච්ඡා කරා වරලත් ව්‍යාපාර සම්බන්ධයෙන්. අද ඔබ සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිටු අංක 24 යටතේ එන ව්‍යාපාර සංයෝජන කියන ඒකය. එතනින් පසුව අපිට තියෙන්නේ රාජ්‍ය අංශයේ ව්‍යාපාර නොහොත් පොදු අංශයේ ව්‍යාපාර පිළිබඳව අපි ව්‍යාපාර සංයෝජන පිළිබඳව සලකා බැලුවොත් ඔබ දන්නවා ලෝකේ බොහොමයක් ව්‍යාපාර තවත් ව්‍යාපාර අත්පත් කර ගැනීම කරනවා. බොහොමයක් ව්‍යාපාර එකට එකතු වෙනවා. සමහර සමාගම් ප්‍රබල සමාගම් කුඩා සමාගම් වල කොටස් අරගෙන ඒ අය පරිපාලිතයන් බවට පත් කරනවා. දැන් ඔබ ආසන්න මේවා දන්නවා හොඳටම. ඔබ දන්නවා Facebook ආයතනයේ විසින් WhatsApp සමාගම සල්ලි වලට ගන්නවා. ලංකාවේ ඔබ දන්නවා Unilever, Wonderlight වගේ සමාගම් පහුගිය කාලේ ගත්තා. John Keells, Elephant Houseලා අත්පත් කර ගැනීම කරගන්න. මේ වගේ විවිධාකාරී බැංකු එකට ඒකාබද්ධ වෙනවා. විවිධාකාරී ව්‍යාපාර සංයෝජනයන් ඇති වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ මුලින් අන්නේ සංයෝජන පිළිබඳව. ව්‍යාපාර සංයෝජනයක් කියන එක අපි හඳුන්වන්නෙම සමාගම් දෙකක් හෝ කීපයක් එකට එකතු වී කටයුතු කිරීමක් විදිහට. සමාගම් කම්පැනි දෙකක් කීපයක් එකට එකතු වෙලා කටයුතු කරනවා. ඉතින් ඒ තුල එක සමාගමක් තව සමාගමක් මිලට ගන්න පුළුවන්. දෙකම එකතු වෙලා වෙන නමකින් පටන් ගන්නත් පුළුවන්. එක සමාගම කොටස් තවත් සමාගමක් විසින් මිලට අරගෙන එයා පරිපාලිතයක් බවට පත් වෙන්න පුළුවන් කියලා කිව්වා. ඉතින් ඒ නිසා ව්‍යාපාර සංයෝජනවල අපි පැතිකඩ දෙකක් පිළිබඳ කතා බහ කරනවා. ඒක එකක් තමයි ඒකාබද්ධ වීම. මර්ජ් වෙනවා කියලා ඔබ අහලා ඇති. ඒකාබද්ධ වීම. amalgamation. එහෙම නැත්නම් අත්පත් කර ගැනීම. අත්පත් කර ගැනීම. එතකොට මොකද්ද මේ දෙකේ වෙනස? A කියලා සමාගමක් විසින් මෙන්න මේ B කියන සමාගම මුළුමනින්ම අත්පත් කර ගන්නවා. ඒතර B නැති වෙලා යනවා. ඔන්න ඒක ක්‍රමයක්. A විසින් B ව ගිල ගන්නවා, B නැහැ. එහෙම නැත්නම් A හා B දෙන්නම එකතු වෙලා මේ දෙන්නම එකතු වෙලා Aත් නැහැ Bත් නැහැ C කියලා අලුත් සමාගමක් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා මේ විදිහට ඒකාබද්ධ වීම දකින්න පුළුවන්. A විසින් B ලබාගෙන B නැති කර ගන්නවා. එහෙම නැත්නම් A B එකතු වෙනවා Aත් නැහැ Bත් නැහැ C විතරක් අන්තිමට රැඳෙනවා. මේක ඒකාබද්ධ වීම කියලා කියන්නේ. අත්පත් කර ගැනීම කියන්නේ A කියන සමාගම B කියන සමාගමේ කොටස් වලින් වැඩි ප්‍රමාණයක් ගන්නවා. අපි හිතමු 150ට වඩා වැඩි ගාණක් ගන්නවා. වැඩි ගාණක් ගද්දී Bත් තියෙනවා Aත් තියෙනවා. හැබැයි මෙයා පරිපාලක සමාගම් බවට පත් වෙනවා. මෙයා පරිපාලිත සමාගම් බවට පත් වෙනවා. එතකොට මේ සමාගමේ B සමාගමෙත් වැඩිපුර අධ්‍යක්ෂවරු පත් කරන්නේ ඒ විසින්. ඒ නිසා ඒට තමයි වැඩි පරිපාලන බලතල තියෙන්නේ B පිළිබඳව. එවැනි ඒවාට අපි කියනවා අත්පත් කර ගැනීම කියලා. පාලන බලය හිමි වෙන්නේ හැම වෙලාවකම ප්‍රබල සමාගමට. ඒ අනුව
අපි සංයෝජන හඳුන්වා ගමු ඉස්සෙල්ලා. ව්‍යාපාර සංයෝජන කියලා අපි කියන්නේ සමාගම් දෙකක් හෝ කීපයක් එකට එකතු වී කටයුතු කිරීම ලෙස. සමාගම් දෙකක් හෝ කීපයක් එකට එකතු වී කටයුතු කිරීම ව්‍යාපාර සංයෝජන ලෙස හැඳින්වේ. අද ව්‍යාපාර ක්ෂේත්‍රයේ තියෙන ප්‍රවණතාවක් තමයි මේ විශේෂයෙන්ම ව්‍යාපාර සංයෝජන කියන සංවිධාන ක්‍රමය. ව්‍යාපාර සංයෝජනයේ වී කටයුතු කිරීම ව්‍යාපාර ක්ෂේත්‍රයේ ප්‍රවණතාවයකි. ඊළඟට අපි කියනවා සංයෝජනයේ වෙන ආකාර දෙක. එකක් ඒකාබද්ධ වීම merge වෙන්වෙන්ව පැවති සමාගම් දෙකක් හෝ කීපයක් තනි ව්‍යාපාර ඒකයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් එක සමාගමක් අනෙක් සමාගමේ වත්කම් වාකයේ මිලට ගැනීමෙන් හෝ සංයෝජනය වන සමාගම් වල පැවති ව්‍යාපාර කටයුතු නිම කර නව සමාගමක් පිටවීමක් කරන්න පුළුවන්. දෙකක් හෝ කීපයක් තනි ව්‍යාපාර ඒකයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් එක්කෙනෙක් තව එක්කෙනෙක්ගේ වත්කම් වාකයෙන් මිලට ගැනීම කරනවා. දෙවෙනි සංයෝජනයේ වෙන ආකාරය තමයි අත්පත් කර ගැනීම. එක් සමාගමක් විසින් අනෙක් සමාගමේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් වැඩි ප්‍රමාණයක් මිලට ගැනීම. කොටස් මිලට ගන්න සමාගමට පාලන බලය හැම වෙලාවකම හිමි වෙනවා. අපි ඊළඟට කතා කරනවා සංයෝජන එමෙතන මේ ඒකාබද්ධ වීම හෝ අත්පත් කර ගැනීම සිදුවන ආකාර මොනවාද කියන එක පිළිබඳව. ඒකෙදි සංයෝජනයේ වෙන ආකාර තුනක් ගැන අපි කතා කරනවා. ප්‍රධාන වශයෙන් සංයෝජනයේ වෙන ආකාර තුනක් ගැන අපි කතා කරනවා. එකක් තිරස් සංයෝජන, අනිත් එක සිරස් සංයෝජන, අනිත් එක විෂම සංයෝජන. මේකේ තිරස් කියලා අපි කතා කිරීමක් කරන්න ඔබ දන්නවා තිරස් කියන්නේ මේ අතටනේ. ඒ අතට සම්බන්ධ වෙද්දී එකම ව්‍යාපාර ස්වභාවයක් තියෙන ආයතන තියෙනවානේ. එහෙම නැත්නම් සමාන ව්‍යාපාර කටයුතු වල යෙදෙනවා. එකම ස්වභාවයේ ව්‍යාපාර කටයුතු වල යෙදෙනවා. අන්න එවැනි ඒවා එකට ඒකාබද්ධ වීමක් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු බැංකු දෙකක්. A කියන බැංකුවයි B කියන බැංකුවයි. එකතු වෙලා එක ආයතනයක් බවට පරිවර්තනය වෙනවා. එහෙම නැත්නම් අපි හිතමු ගුවන් සමාගම් දෙකක්. දැන් මේ කාලේ අපි හිතමු ගුවන් සමාගම් වලට අලාභයි. ඊට මේ සමාගම් දෙක එකට එකතු වෙලා කටයුතු කිරීම යනවා. ඒක තිරස්. එකම ස්වභාවයේ කටයුතු වල යෙදෙන ඒවා. අනිත් එක සිරස්. සිරස් කියන්නේ ඔබ දන්නවනේ මේ අතට කියලා. සිරස උඩ. මෙහෙම. එතන එකතු වෙන්නේ කවුද? අපි හිතමු යම් සපත්තු නිපදවන සමාගමක් එකතු වෙනවා සපේන සමාගමක් සමග අමුද්‍රව්‍ය සපේන සමාගමක් සමග. ඒතර මෙයා අමුද්‍රව්‍ය සපේන සමාගම, මෙයා නිෂ්පාදන සමාගම. එතකොට මෙතන සිරස් සංයෝජනයේ සිදු වුණේ පසුපස තියෙන සමාගමකුත් එක්ක. දැන් මෙයාගේ පැත්තෙන් ගත්තොත් මෙයාට පෙර අමුද්‍රව්‍ය සපයන එක නිපදවන්න පෙර වැඩක්නේ. ඒක පසුපස සිරස් සංයෝජනයක්. හැබැයි මේ සපත්තු සමාගම ඒකාබද්ධ වෙන්නේ සම්සපේන සමාගමක් සමග නෙවෙයි. එහෙනම් ඒකාබද්ධ වීමක් වෙන්නේ විශේෂයෙන්ම සපත්තු බෙදා හරින අලෙවි කරන සමාගමක් එක්ක. සපත්තු බෙදා හරින සමාගමක් එක්ක එකතු වෙනවා. ඒක ඇත්තටම
සපත්තු නිපදෙව්වට පස්සේ ඒ කියන්නේ ඉදිරියේදී තියෙන එක ඉස්සරහා තියෙන කෙනෙක් එක එකතු වෙන්නේ. ඒ නිසා ඒක දැන් මෙතන සපත්තු බෙදා හරින සමාගම. ඒක ඉදිරිපස සිරස් සංයෝජනයක්. ඒ පැත්තත් ඔබ දැනන් ඉන්න ඕනේ. සිරස් කියන්නේ Tamanට පෙර අමුද්‍රව්‍ය සපේන සමාගමක් එක්ක එකතු වෙන එක හරි Tamanට තමන් නිෂ්පාදනය කරලා තව ඉදිරියේදී කරන්න තියෙන කටයුතු කරන සමාගමක් එක්ක හරි එකතු වෙනවා. තමන්ට අමුද්‍රව්‍ය සපේන සමාගමක් වගේ එකක් එකතු වෙනවා කියලා කියන්නේ තමන් මේ කරන කටයුත්තට ඇත්තටම පසුපසින් වෙන දෙයක්. يعني සම් හදලා තමා සපත්තු හදන්නේ. ඒතර සම් එක එකතු වෙනවා කියන්නේ පසුපස එකක්. හැබැයි සපත්තු වලින් ඉදිරියට ඉස්සරහ තමා සපත්තු බෙදා හැරීම තියෙන්නේ. එතකොට ඒක ඉදිරිපස සිරස් සංයෝජනයක්. විෂම සංයෝජනයක් කියලා අපි හැම වෙලාවකම කතා කරන්නේ මේ වගේ කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් නැහැ. ඒක සමාන නොවන ව්‍යාපාර. සමහරට අපි මේ කියපු උදාහරණයම ගත්තොත් සපත්තු හදන ව්‍යාපාරයක් එකතු වෙනවා. සමහර විට අපි හිතමු බීම නිෂ්පාදන සමාගමක් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. එතකොට මේ දැන් අපිට මේවා විෂමයි කියලා පෙවුනට සමහර විෂම ඒවා වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙලා තියෙන අවස්ථාවලුත් තියෙනවා. වක්‍රාකාරයෙන් සම්බන්ධ වෙලා තියෙන ආකාර තියෙනවා. දැන් අපි හිතමු එමිරේට්ස් කියන ගුවන් සමාගම එකතු වෙනවා මේක ගුවන් සමාගමක්. අපි හිතමු මර්සිඩීස් සමාගමත් එක්ක. හැබැයි සුළු කොන්ත්‍රාත්තුවකට මේ දෙන්න කිසිම සම්බන්ධයක් නැහැ. මර්සිඩීස් කාර් හදන එකක් මේක ගුවන් යාන හදන එකක්. හැබැයි මර්සිඩීස් ලගේ සීට් කවර තමයි එමිරේට්ස් ලගේ ප්ලේන් වල තියෙන්නේ. ඒතර වක්‍රාකාරයෙන් යම් යම් සම්බන්ධතා තියෙන්න පුළුවන්. ඒක විෂමයි කියන්නේ එකිනෙකට වෙනස් නිෂ්පාදන කටයුතු සිදු කරන සමාගම් එකට ඒකාබද්ධ වෙන එක. එතන අපි ලියාගමු ඉස්සල්ලාම එනවා අපි තිරස් සංයෝජන එක සමාන ව්‍යාපාර කටයුතු යෙදෙන සමාගම් එකට එකතු වෙන එක. උදාහරණ තියෙනවා සපත්තු නිෂ්පාදන ආයතන දෙකක් සංයෝජනය වෙන එක. MBSL Savings Bank Limited, Merchant Bank of Sri Lanka PLC, MBSL Financial Service Limited ඒකාබද්ධ වෙලා Merchant Bank of Sri Lanka and Finance කියලා ආරම්භ කරලා තියෙනවා. Union Assurance General සමාගමයි Asian Alliance සමාගමයි එකතු වෙලා Fair First කියලා ඉන්ෂුරන්ස් කම්පැනියක් ආරම්භ කරලා. ඊළඟට මෘදුකාංග සංවර්ධන ආයතනයක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් නොකියා සමාගමේ පරිගණක මෘදුකාංග එක්කය මිලදී ගැනීම. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මුලින්ම ලංකාවට ආව දුරකථන මොබයිල් ෆෝන් වර්ගයක් එක කිසියම් නිෂ්පාදිතයක යෙදෙන ව්‍යාපාර දාමේ විවිධ අවස්ථාවල යෙදී සිටින සමාගම් කීපයක් ඒකාබද්ධ වෙනවා. සපත්තු නිෂ්පාදන සමාගමක් හම් නිෂ්පාදනය කරන සමාගමක් හා සපත්තු අලෙවි කරන සමාගමක් සමග සංයෝජනය වීම. ඔබ සිරස් කියන සංයෝජන වර්ගය ලියන්න ඕනේ. ලියලා ඔබ මෙතන මෙහෙම යොදාගත්තා නම් හොඳයි. සපත්තු සමාගම ඒකාබද්ධ වෙන්නේ හම් නිෂ්පාදන සමාගමත් එක්කනම් මෙයා ඒකාබද්ධ වෙන්නේ මෙයත් එක්කනම් ඔබ එතන ලියා ගන්න ඕනේ මේක පසුපස සිරස් සංයෝජනයක් විදිහට. ඒක ඔබ සටහනක් දා ගන්න ඕනේ. ඒක පසුපස සිරස් සංයෝජනයක් විදිහටයි ලිවිය යුත්තේ. ඒ වගේම ඔබ
සපත්තු නිෂ්පාදනය කරන සමාගම එකතු වෙන්නේ සපත්තු අලෙවි කරන සමාගමක් සම්බන්ධයෙන් නම් අලෙවි කරන සමාගමක් සම්බන්ධයෙන් නම් ඔබ මේක ලිවිය යුත්තේ ඉදිරිපස සිරස් සංයෝජනයක් විදිහට. ඉදිරිපස කියන්නේ සපත්තු නිපදෙව්වට ඉස්සරහෙන් තමයි අලෙවි කිරීම කරන්නේ. ඒකෙන් පස්සේ. ඒ නිසා ඒකත් සටහන කරගත්තා නම් හොඳයි ඔබ. පසුපස ඉදිරිපස. ඊළඟට ඔබට තවත් පැත්තකිනුත් නිදසුනක් මෙතන ප්‍රායෝගිකව දාලා තියෙනවා. 2012 අවුරුද්දේ Apple සමාගම දුරකථන සඳහා ඇඟිලි සලකුණු සංවේදක සැකසීමේ ආයතනයක් වන ODENTech සමාගම අත්පත් කර ගැනීම. ඊළඟට ඔබ ලියා ගන්න ඕනේ විෂම සංයෝජන. එක සමාන නොවන වෙනස් වර්ගවල ව්‍යාපාර සංයෝජනය වීම. සපත්තු නිෂ්පාදන සමාගමක් බිස්කට් නිෂ්පාදන සමාගමක් සමග සංයෝජනය වීම. ඩිස්නි සමාගම විසින් ඇමරිකානු සමාගමක් වන ඇමරිකන් බ්‍රෝඩ්කාස්ටිං සමාගම අත්පත් කර ගැනීම. මෙතන දැව සපයන්න දැව භාණ්ඩ නිෂ්පාදකයා අලෙවිකරුවා මේ සම්බන්ධි සිරස්. සිරස් වලින් මෙයත් එක්ක සම්බන්ධ වෙනකොට ඒක අපි කිව්වා පසුපස එකක්. මෙයත් එක්ක සම්බන්ධ වෙද්දී ඉදිරිපස එකක්. හැබැයි ඒ දෙකම සිරස්. දැව භාණ්ඩ නිෂ්පාදකයෝම තුන් දෙනෙක් සම්බන්ධ වෙන එක තිරස්. එයා බේකරි නිෂ්පාදකයෙක් එක්ක සම්බන්ධ වෙනකොට ඒක විෂම සංයෝජනයක්. එක සිරස් දෙක තිරස් තුන විෂම. ඒක ඔබට ලියා ගන්න පුළුවන්. සිරස් තිරස් විෂම. ඊළඟට අපි කතා කරනවා ව්‍යාපාර සංයෝජන ඇති කර ගැනීමේ ප්‍රතිලාභ. ඇයි සංයෝජන ඇති කරගන්නේ කියන එක. සංයෝජන ඇති කර ගැනීම කරන්නේ ඇයි? ඔබ දන්නවා ව්‍යාපාර එකට එකතු වෙනවා හෝ එක්කෙනෙක් තව කෙනෙක් අත්කර ගැනීම හෝ කරන එක හේතුවක් තමයි දෙගොල්ලක්ම එකම නිෂ්පාදිතයට සමහර විට තරග කරද්දී එතකොට තරගකාරී වියදම් විශාල වශයෙන් වැඩි වෙනවා. ඒ නිසා හැකිතාක් දුරට දෙගොල්ලෝ එකට එකතු වීම සිදු කරොත් සමහරට දෙන්න වෙන වෙනම දරන වියදම් ගොඩාක් අඩු කරගන්න පුළුවන්. දැන් හිතන්නකෝ බැංකු දෙයක් වෙන වෙනම ප්‍රචාරණය කරනවා. එතකොට තරගයට සූදානම් වෙනවා. දෙන්නට වියදම් වෙනවා. ඒ නිසා මේ තරගය සඳහා කරන වියදම් අඩු කරගන්න පුළුවන්. එකතු වෙනකොට. ඒ විතරක් නෙමෙයි. සාමූහිකව කටයුතු කිරීමේ ශක්තිය වැඩි වෙනවා. දැන් ඔබ කොහොමදත් දන්නවනේ දැන් ඔබේ පන්තියේ එක්කෙනෙක් ගිහිල්ලා විදුහල්පතිට හෝ විදුහල්පතිනියට යම් දෙයක් කිව්වහම ඒකේ හඬ අඩුයි, වේට් එක අඩුයි, බර අඩුයි. පන්තියම එකට එකතු වෙලා ගිහිල්ලා යමක් කියනකොට ඒකේ බර වැඩි. ඒ වගේ අර සාමූහිකව එකතු වීම තුල ශක්තිය වර්ධනය වෙනවා. දැන් ඒකනේ OPEC සමාගම්. OPEC කියන්නේ තෙල් නිපදවන හා අපනයනය කරන රටවල් එකට එකතු වෙලා තියෙන සමාගම්. ඒතර තෙල් නිපදවන හා අපනයනය කරන සමාගම් එකට එකතු වීම තුල හැම වෙලාවකදීම ඒ අයට මිල ඉහළ මට්ටමක තියාගන්න පුළුවන්. සැපයුම සීමා කරන්න පුළුවන්. අන්න ඒ වගේ විවිධ ආකාරයේ දේවල්. ඒ නිසා ගොඩක් අනිත් එක එකට ඒකාබද්ධ වෙලා අමුද්‍රව්‍ය වගේ දේවල් මිලට ගන්නවා නම් පිරිමැසුම් හම්බ වෙනවා. තනි තනිව අමුද්‍රව්‍ය ගන්නවට යන වියදම වැඩි.
ගොඩක් එකට එකතු වෙලා ගන්නකොට වට්ටම් හම්බ වෙනවා. ඒවට කියන්නේ මහා පරිමාණ පිරිමැසුම්. අනිත් එක මොනවා හරි ප්‍රාග්ධනවත්කමක් අත්පත් කරගනිද්දී වුණත් සල්ලි ලොකු වියදමක් එකකට යනවා නම් මේ දෙන්නගේම බලය හරහා ඒක අත්පත් කරගනිද්දී දෙන්නට ඒක දරන්න හැකියාවක් තියෙනවා. අනිත් එක ප්‍රචාරණ නාස්තිය දෙන්නම් වෙන වෙනම එකම දෙයට දැන්වීම දානවා. ඒවා අඩු කරගන්න පුළුවන්. සැපයුම සීමා කරලා අපි ඉස්සෙල්ලා වගේ මිල ඉහළ දාන්න පුළුවන්. ඉතින් සමහර රටවල මේක ඉච්චර මේ ඉඩ දෙන්නේ ආයතන විසින්. නමුත් ඒකාධිකාරී තත්ත්වයන් දැන් ඔයගොල්ලෝ දන්නවා යම් ආකාරයක සහල් මෝල් හිමියෝ ලංකාවේ එකට ඒකාබද්ධ වෙලා ඉන්නවා. ඒ කියන්නේ ප්‍රාග්ධනයෙන්ම නෙමෙයි නමුත් තීරණ ගනිද්දී ඒකාබද්ධ වෙනවා. ඒ නිසා ඒ අයට කේවල් කිරීමේ ශක්තිය අරමේව ගොඩක් විට වැඩි. ඒකාධිකාරී පැත්තට නැඹුරු වෙන්න පුළුවන්. ඉතින් එවැනි වාසිදායක පැති ගණනාවක් තියෙනවා. ඒකත් තරංගය සඳහා කරන වියදම් අඩු වෙනවා. සාමූහිකව කටයුතු කරන ශක්තිය වැඩි වෙනවා. මහා පරිමාණ වාසි ප්‍රචාරණ නාස්තිය අඩු වෙනවා. ඕනනම් නිෂ්පාදනයේ සීමා කළ මිල ඉහළ දාන්න පුළුවන්. ඒකාධිකාරී තත්ත්වයන් ගොඩනගා ගන්නත් පුළුවන්. රජය මගින් පවත්වාගෙන යනු ලබන ගුවන් සමාගමක් තම වෙළඳපොළ කොටස වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවෙන් පෞද්ගලික එයා ඇල්ෆා සමාගම සංයෝජනයේ වන ලදී. ඒතර 2020 නව නිර්දේශ ප්‍රශ්නයක් මේක. එතකොට ගුවන් සමාගමකුයි රජයේ ගුවන් සමාගමකුයි පෞද්ගලික ගුවන් සමාගමකුයි එකතු වෙනවා. ඔබෙන් අහනවා ඒකාබද්ධ වීම කියන්නේ මොකක්ද කියලා. ඒතර වෙන වෙන පැවති සමාගම් දෙකක් කීපයක් එකට එකතු වෙනවා. ඒකේ උත්තරේ තියෙනවා. ඔබෙන් අහනවා මේක කුමන සංයෝජනයක්ද කියලා. මේක ඇත්තටම තිරස් ආකාරයේ සංයෝජනය. එක සමාන ඒවායි එකට එකතු වෙන්නේ. හොඳයි අපි ඊළඟ මේ 2020 අවුරුද්දේ අහුව ප්‍රශ්නයක් පහුගිය අවුරුද්දේ ඊළඟ අපි එනවා ඔබේ විෂය නිර්දේශයේ නැති වුණත් මේ වචනේ ඔබට ටිකක් නිතර අහන්න ලැබෙනවා තාමත් joint venture ඉස්සර විභාගවල අහලා තියෙනවා මේවා බද්ධ ව්‍යාපාර JV කියලාත් කියනවා. ඇත්තට මෙතන බද්ධ ව්‍යාපාර කියලා කියනකොට මෙතන ගොඩක් විට සමහර සමාගම් ඒත් ඇත්තටම එකතු වීමක් තමයි මේ වෙන්නේ. නමුත් මෙතන වෙන සිදුවීම තමයි ගොඩක් විට කිසියම් ව්‍යාපෘතියක් සඳහා තමයි මේ කියන විදිහට එකතු වෙන්නේ ප්‍රොජෙක්ට් එකකට. කිසියම් ව්‍යාපෘතියක් නිම කරන්න එකතු වෙනවා. අපි හිතමු චීනය හා ලංකාව එකතු වෙනවා ෆෝර්ට් සිටි මොනවා හරි දෙයකට. ඒ වගේ මොනවා හරි ප්‍රොජෙක්ට් එකකට ඒක ඉවර කරන්න ඒක සඳහා අපි මේ කියන ආකාරයෙන් දැන් බද්ධ ව්‍යාපාර කියන එක වෙන ආකාරයකට සමහරව කතා කරනවා සමාගම් පැත්තෙන්. නමුත් මෙතන අපි කතා කරන්නේ කිසියම් ව්‍යාපෘතියක් නිම කරන්න නිශ්චිත කාලයකට සමාගම් දෙකක් හෝ වැඩි ගාණක් එකට එකතු වෙලා පිහිටුව ගන්න සංවිධානයක් කියලා. කිසියම් ව්‍යාපෘතියක් සඳහා නිශ්චිත කාලයකට ව්‍යාපාර ආයතන හෝ සමාගම් දෙකක් හෝ වැඩි ගාණක් එක්වී පිහිටුව ගන්න සංවිධානයක්. බද්ධ ව්‍යාපාරවල ලක්ෂණ අතර බද්ධ ව්‍යාපාර සඳහා නිශ්චිත නමක් නැහැ. ඒ වගේම ලියාපදිංචියක් නැහැ බොහෝ විට. ඒ වගේම නීතිමය බලපෑම් හරි අඩුයි. අඛණ්ඩ පැවැත්මක් නැහැ මේ ව්‍යාපෘති වුණාම ඉවරයි. ඒ වගේම తాවකාලික ව්‍යාපෘතියක් සඳහා තමයි මේක පවත්වාගෙන යාමක් වෙන්නේ. දෙන්නෙක් හෝ වැඩි පිරිසක් මේකටත් සම්බන්ධ බද්ධ කිව්වහම දෙන්නෙක් හෝ වැඩි පිරිසක් එකේ ඉන්නවා. ඒ නිසා එවැනි අංග ලක්ෂණ වලින් හැබී එකක් තමයි බද්ධ ව්‍යාපාරය. ඊළඟට අපි එනවා අපේ විෂය නිර්දේශයේ ව්‍යාපාර සංවිධාන වල එක වර්ගීකරණයක එක පැත්තකට. ඒ කියන්නේ ඔබට මතක ඇති ව්‍යාපාර සංවිධාන අපි විශේෂයෙන්ම
අයිතිය නොහොත් හිමිකාරත්වය අනුව බෙදුවා. එකක් පෞද්ගලික අංශයේ පෞද්ගලික අයිතිය තියෙන ව්‍යාපාර සංවිධාන අනිත් එක රාජ්‍ය එහෙම නැත්නම් පොදු හිමිකාරත්වයේ යටතේ තියෙන ව්‍යාපාර සංවිධාන. පෞද්ගලිකේව තමයි අපි දැන් ඇත්තටම ඉවර කරේ. කේවල ස්වාමි හවුල් ව්‍යාපාර ඊට අමතරව සංස්ථාපිත සමාගම් ඔය විවිධ විශේෂිත ඒවා තියෙන්නේ ව්‍යාපාර සංයෝජන වගේ දේවල් වරලත් ව්‍යාපාරේ. අද අපි ඊළඟට කතා කරන්න යන්නේ රාජ්‍ය අංශයේ එහෙම නැත්නම් පොදු හිමිකාරත්වයේ යටතේ තියෙන ව්‍යාපාර. අපි පෞද්ගලිකයි කියන එක කොහොමද හැඳින්වුවේ මතක් කරන්න පුළුවන් නම් පෞද්ගලිකයි කියන එක හැඳින්වීම තනි පුද්ගලයෙක්ට හෝ පුද්ගල කණ්ඩායමකට අයිති ව්‍යාපාර විදිහට. තනි පුද්ගලයෙක් පුද්ගල කණ්ඩායමකට අයිති ව්‍යාපාර. එක්කෙනෙක් හෝ පිරිසක්. ඒ වගේම රාජ්‍ය හෝ පොදු අංශයේ ව්‍යාපාර කියලා අපි ගන්නෙ මොකද්ද? මේකේ පැතිකඩ තුනක් තියෙනවා. එක්ක මධ්‍යම රජය, මධ්‍යම ආණ්ඩුව. එහෙම නැත්නම් පළාත් සභා. එහෙම නැත්නම් පළාත් පාලන ආයතන. පළාත් පාලන ආයතන කිව්වා ඔබ දන්නවා නගර සභා මහනගර කියන්නේ නගර සභාවල තියෙනවා මොනවා හරි දැන් මහනගර සභා ප්‍රාදේශීය සභා නගර සභා ඒ වගේ විවිධ දේවල්. එතකොට මේ හැම එකක් පළාත් පාලන ආයතන. ඒ නිසා මෙන්න මේ රජයට පළාත් පාලන ආයතන වලට පළාත් සභාවලට හිමිකාරත්වය. ඇයි මේවට පොදු කියන්නේ? ඇත්තටම පොදුයි කියන්නේ දැන් රජයට අයිති කියන්නේ ජනතාවට තමයි අයිති. පළාත් සභාවලට අයිති කියන්නේ ජනතාවට. මේ කවුදපත් වෙන්නේ ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්ච පිරිසින්. පොදු හිමිකා තනි පුජ්‍යලයන්ට අයිති නෑ. දැන් උදාහරණයක් විදිහට රාජ්‍ය සංස්ථාවක්, රාජ්‍ය දෙපාර්තමේන්තුවක්, රාජ්‍ය සමාගමක් මේවා තනි පුජ්‍යලයන්ට අයිති නෑ. ਉਹ පුජ්‍යල කණ්ඩායමකට නෙමෙයි පොදුවේ හැමෝටම මේ දේවල් හිමිකාරත්වයක් තියෙන නිසා ඒවා රාජ්‍ය අයිතියක් තියෙන ව්‍යවසායන් කියලා අපි කතා කිරීමක් කරන්නේ. ඒ නිසා අපි ඒක හඳුන්වලා තියෙනවා මෙහෙම රජයේ හෝ පළාත් පාලන ආයතනයක් විසින් හෝ පළාත් සභා පවත්වාගෙන යන හා පාලනය කරන සියලුම ව්‍යාපාර රජයේ හෝ පළාත් සභාව හෝ පළාත් පාලන ආයතනයක් විසින් පවත්වාගෙන යන හා පාලනය කරන සියලුම ව්‍යාපාර රාජ්‍යාංශයේ නැතොත් පොදු අංශයේ ව්‍යාපාර ලෙස හඳුන්වනවා. ඒක ඔබේ සටහනේ තියෙනවා. පොදු ජනතාවගේ සුබ සිද්ධිය සඳහා තමයි තියෙන්නේ. ඒවා රාජ්‍ය සංස්ථා මණ්ඩල කොමිසම් සභා රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සමාගම් වෙනම ඔය පළාත් සභා ප්‍රාදේශීය සභා නගර සභා යටතේ තියෙන ව්‍යාපාර වෙන්න පුළුවන් මේ ඕන එකක්. රාජ්‍ය සංස්ථා මණ්ඩල ඒවා රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සමාගම් ප්‍රාදේශීය අධිකාරිය යටතේ පවතින ව්‍යාපාර. රාජ්‍ය සංස්ථා අධිකාරී මණ්ඩල කොමිසම් සභා ඒවා අනිත් පැත්ත රාජ්‍ය දෙපාර්තමේන්තු රාජ්‍ය සමාගම් ප්‍රාදේශීය අධිකාරී යටතේ පවතින ව්‍යාපාර. ඊළඟට ඔබට නිදසුණක් ඉදලා තියෙනවා. ශ්‍රී ලංකා පුනර්ජනනීය බලශක්තියේ අභිමානවත් හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ යටතේ මෙරට ඉදි වූ ප්‍රථම සුළං බලාගාර උද්‍යානය තම්බ පවනී.
නම් වෙනවා. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඇයි රජය යටතේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්නේ කියන එක. මේක විවිධ ස්වරූපයෙන් ඔබෙන් අහනවා. අපි රජය හා ව්‍යාපාර කියන ඒක යටතේත් මේක යම් ආකාරයක සාකච්ඡා කිරීම කරා. ඇයි ව්‍යාපාර කටයුතු රජය යටතේ පවත්වාගෙන යාමක් කරන්නේ? මොකද්ද හේතුව? ඇත්තටම රජය යටතේ ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන්න බලපාන එක හේතුවක් තමයි රජය යටතේ ව්‍යාපාර කටයුතු පවත්වා යන්න බලපාන එක සාධකයක් තමයි විශේෂයෙන්ම පෞද්ගලිකාංශයට විතරක් ඉඩකඩ දුන්නොත් ඒ අයගේ ඒකාධිකාරී තත්ත්වයක් නැති වෙන්න පුළුවන්. දැන් අපි හිතමු ගුවන් විදුලිය පුද්ගලිකාංශයට විතරක් දුන්නා නම් ඒක ඒකාධිකාරයක්. රූපවාහිනී පුද්ගලිකාංශයට දුන්නා ඒකාධිකාරයක්. රක්ෂණයේ පුද්ගලිකාංශයට දුන්නොත් ඒ අය විතරයි. ඒ නිසා දැන් අපි හිතමු සුපිරි වෙළඳසැල් සතුසත් පවත්වා යනවා. ඒතර ඒකාධිකාරී තත්වයන් වළක්ව ගන්න. දැන් ලා විතරක් හිටියා නම් ගෑස් සඳහා ඒකාධිකාරයක්. ඒතර දැන් ලිට්‍රු ගෑස් තියෙනවා. ඒකාධිකාරී තත්වයන් වළක්ව ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. සමහර විට පෞද්ගලිකාංශයට විතරක් තිබුණා නම් ඒ අය මිනිස්සුන්ගේ අත්‍යවශ්‍ය සේවා හරියට සාධාරණ මිලකට ඉටු කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය සමහර සේවා රජය නොමිලේ සපයන්නේ. අඩු මිලට සහන මිලට සපයන්නේ. ප්‍රවාහන වෙන්න පුළුවන්, sannivedana සේවා වෙන්න පුළුවන්, ජලය බෙදා හැරීම වෙන්න පුළුවන්, විදුලිය වෙන්න පුළුවන්. ඒ අත්‍යවශ්‍ය සේවා මිනිස්සුන්ට ඕනේ ආකාරයට සාධාරණ මිලකට ලබා දීම තව පැත්තක්. අනිත් පැත්තෙන් පෞද්ගලිකාංශයේ යම් යම් දේවල් කරද්දී ලාභය තමයි උපරිම කරගන්න උත්සාහ දරන්නේ. ඒ ලාභය උපරිම කරගන්න ගියාම සමහර විට මිනිස්සුන්ට පොදුවේ අවශ්‍ය සමහර භාණ්ඩ නිපද වෙන්නේ නැති වෙන්න පුළුවන්. ලාභ නැතිව නිපදවන්නේ නැහැ. උදාහරණ පොදු භාණ්ඩ, පරිසර සංරක්ෂණය, ජාතික ආරක්ෂාව ඒවා. ඒ නිසා අන්නේ ලාභ නැති භාණ්ඩ නිෂ්පාදනය කිරීමත් වැදගත් වෙනවා. ඒ කියන්නේ පොදු භාණ්ඩ හා සේවා, සමාජ සුබ සාධන භාණ්ඩ හා සේවා අධ්‍යාපන වගේ දේවල් ඒව සපයන්නත් රජයේ මැදිහත් වීමක් වෙනවා. අනිත් පැත්තෙන් මෙතනත් කියන්න පුළුවන් එක මේ ජාතික ආරක්ෂාවත් පොදු භාණ්ඩය. ඒක විශේෂයෙන් අපේ ජාතිය වෙනුවෙන් ජාතිය රැකගන්න විශේෂයෙන්ම ජාතිය ආරක්ෂා කරගන්න දැන් ඔබ දන්නවා ලෝකයේ වෙළඳ යුද්ධයක් තියෙනවා අද වෙනකොට ඇමරිකාව හා චීනය අතර. ඉතින් ඇමරිකාවේ තිබ්බ චීන සමාගම් කීපයක් ඇමරිකාවෙන් අයින් කරා. එහෙම අයින් කරේ ඇයි? ඇමරිකාව කියන රටට තියෙන ජාතියේ තියෙන සුරක්ෂිත බව රකින්න ජාතික ආරක්ෂාවට. ඉතින් එවැනි දේවල් සිදු කරනවා. ඉතින් ඒවා රජය කරන්න ඕනේ. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම සමහර විට රජයේ සැලැස්මකින් පාලනයකින් කරන කටයුතු කරාම සම්පත් නාස්තිය අඩු වෙනවා. පුළුවන් තරම් පුද්ගලිකාංශයට වඩා රජය ගස් කපන එක යාට අඩු කරන්න පුළුවන්. කොහේ හරි ඉදිකිරීමක් කරන්න ඕන නම් ගස් කපන්න නැතුව ගස් මුළුමනින්ම ගලවලා වෙන තැනක ඒවා නැවත සිටවීම කරන්න පුළුවන්. ඒ වගේ පැති. අනිත් පැත්තෙන් මසුන් මැරීමේදී පවා අනාගත પરම්පරාවට සම්පත් ඉතුරු කරලා කරන්න රජයට හැකියාව තියෙන පුද්ගලිකාංශයක බලන්නේ අධික ලෙස පරිහරණය කරනවා. උදාහරණයක් වැලිගොඩ දානවා. ඒතර මෙහෙන් උල්පත් හිඳිලා යනවා නායාම් වෙනවා. ඒ නිසා ඒ සම්පත් නාස්තිය අඩු කරගන්නත් රජය මේ සඳහා යෙදවීමක් වෙනවා. අනිත් එක රජයේ ව්‍යාපාරයක් තියෙනවා නම් ලාභ ප්‍රති ආයෝජනය වෙනවා. දැන් උදාහරණයක් විදිහට ලංකා බැංකුව, මහජන බැංකුව රජයේ. ඒවැ ලාභ නැවත රටේ සංවර්ධනයට යොදන්නේ. හැබැයි පුද්ගලික අංශයේ බැංකුව වලින් වෙන්නේ ඒවැ කොටස් මිලට ගත්ත පෞද්ගලික අයිතිකරුවන්ටයි ඒ ධනෙ ව්‍යාප්ත වෙන්නේ. ඒ නිසා මෙවැනි කටයුතු සඳහා රජය ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යාමක් කරනවා. එවෙන් පළවෙනි කරුණ ඔබට ලියා ගන්න පුළුවන්. ඒකාධිකාරී කොහොමද ජනතාවගේ සුබ සාධනය උදෙසා මේවා කරන්නේ?
ඒකාධිකාරී ආයතන බිහිවීම වැළැක්වීමට. දෙක පෞද්ගලික අංශයේ විසින් අහිතකර ලෙස ලාභ ඉපැයීම වැනි වෙළඳපොළ තත්ත්ව පාලනය කිරීම. ජාතිය ආරක්ෂාව වෙනුවෙන් පවතින යම් යම් ව්‍යාපාර ක්ෂේත්‍ර පවත්වාගෙන යාම. සාධාරණ මිලකට පොදු ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ, විදුලිය, ජලය වගේ ඒවා දෙන්න. රජයේ සැලැස්මක් පාලනයක් යටතේ ව්‍යාපාර කටයුතු කරද්දී සම්පත් නාස්ති අඩු කරන්න. ලාභ නැති හින්දා සමහර ප්‍රොජෙක්ට් පුජ්‍යලික අංශේ කරන්නේ ඒවා රජේ කරයි යන්න. ලාභ ප්‍රති ආයෝජනය තුලින් සංවර්ධනය කරන්න රටේ. ඒ හැම දෙයක්ම මේකෙදි වැදගත්කමක් තියෙනවා. ඊළඟට විභාග ප්‍රශ්න කීපයකට අපි යොමු වෙනවා. එකක් ඔබෙන් අහනවා පොදු අංශයේ ව්‍යාපාර සංවිධානය මොකක්ද? මෙතන තියෙන රාජ්‍ය සමාගම බොහොමයක් දරුවෝ වැරදිට ඉරක් ගහන්න පුළුවන් සම්පකාර අයිති වෙන්නේ විශේෂයෙන්ම පෞද්ගලික අංශයට. හේතුව ඒකේ පුජ්‍යලයෝ තමයි අයිතිකාරයෝ විදිහට සලකන්නේ. පහත් සඳහන් ඒවා අතුරින් පොදු අංශයේ ව්‍යාපාර සංවිධාන ගණනට ඇතුළත් නොවන්නේ පොදු එකක් නෙමෙයි සීමා සහිත පොදු සමාගම. ඊළඟ කාරණේ ඒක පෞද්ගලික අංශය. හැබැයි දැන් සමහර දැන් රාජ්‍ය සමාගම් වෙනම තියෙන හින්දා හොඳයි. නමුත් රාජ්‍ය සමාගම් වලත් සමහර ඒවා පොදු සමාගම් තියෙන්න පුළුවන්. ඊළඟ සමහර ව්‍යාපාර පොදු අයිතිය යටතේ පවත්වාම ප්‍රධාන වශයෙන් බලපාන හේතුව තමයි අපි අර කියපු කරුණු අනුව ගත්තොත් ගොඩක් විට සමාජීය වශයෙන් වැදගත් සේවා සැපීම කියන කාරණේ. ඒකම පොදු හිමිකාරත්වයේ යටතේ ව්‍යාපාර පවත්වන හේතුවක් ලෙස පිළිගත නොහැකි. ඇත්තටම පොදු හිමිකාරත්වයේ යටතේ ඒකාධිකාරී පාලනය, අත්‍යවශ්‍ය සේවා සැපීම, ජාතික ආරක්ෂාව සඳහා හැබැයි පොදු අංශයේ මේ පුජ්‍යලික ව්‍යවසායිකව අධෛර්යමත් කරන්න පවත්වා යන්නේ. ඒක වැරදි. ජනතාවට අත්‍යවශ්‍ය නිෂ්පාදිත රාජ්‍ය ආයතන විසින් ලබා දීමට රජය විසින් කටයුතු කරනවා. එවෙන් රාජ්‍ය ආයතන වර්ග 4ක්. ඉතින් අපි කිව්වා රාජ්‍ය සංස්ථා මණ්ඩල වෙන්න පුළුවන්. රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සමාගම්, ප්‍රාදේශීය අධිකාරී කියලා කියන්නේ පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා වගේ දේවල්. ඊළඟට අපිට තියෙන්නේ රාජ්‍ය අංශයේ තියෙන වැදගත් ව්‍යාපාර සංවිධානයක්. ඒ තමයි රාජ්‍ය සංස්ථා, ස්ටේට් කෝපරේෂන්ස්. අපි කිව්වා පොදු අංශයේ ව්‍යාපාර සංවිධානවල රාජ්‍ය සංස්ථා එක කොටසක්. ඒවා මධ්‍යම රජයේ යටතේ තියෙන පැත්තකට අපි ගන්නෙ. එතකොට රාජ්‍ය සංස්ථාවක් හඳුන්වන්නේ කොහොමද? ඔබ දන්නවා සංස්ථා තනි ව්‍යාපාරයක් ආරම්භ කරනවා, හවුලක් ආරම්භ කරනවා වගේ ඕන විදිහට ආරම්භ කරන්න බෑ. ඒ නිසා රාජ්‍ය සංස්ථා ආරම්භීමේදී එක්කෝ පොදු පාර්ලිමේන්තු පනතක් සම්මත කරගන්න ඕනේ. එහෙම නැත්නම් විශේෂ පාර්ලිමේන්තු පනතක් සම්මත කරගන්න වෙනවා. මොකද්ද මේ දෙකේ තියෙන වෙනස? පොදු පාර්ලිමේන්තු පනතක් හෝ විශේෂ පාර්ලිමේන්තු පනතක් කියන එකේ අදහස. ඇත්තටම විශේෂ පාර්ලිමේන්තු පනතක් කියන්නේ ඒ සංස්ථාවටම විතරක් සම්මත කරගත්ත පනතක්. ඒ පනතෙන් වෙන ඒවා ආරම්භ කරන්න බෑ. විශේෂ පනතකින් දැන් ලංකා බැංකුව පටන් ගත්ත විශේෂ පනතකින්. ඒකටම විතරක් සම්මත කරපු පනතක්. සම්පකාර තොග වෙළඳ සංස්ථාව වෙනම පනතකින්. පොදු පනතක් කියන්නේ එකම පනතකින් සංස්ථා කීපයක්. දැන් කුෂිකාර්මික සංස්ථා පනත යටතේ කජු සංස්ථාව, වැවිලි සංස්ථාව ඔක්කොම පිටලා තියෙනවා. ඊට පස්සේ කාර්මික සංස්ථා පනත යට තමයි ඉස්සර ඔය මේ සිමෙන්ති සංස්ථාව, ලංකා වානේ සමහර ඒවා දැන් නැහැ. ලංකා ලුණු මේ ගොඩාක් පිහිටෙව්වේ එක පනතකින්. ඒ වගේ අර පොදු හෝ විශේෂ පනතක් යටතේ පටන් ගන්න පුළුවන්.
එක පනතකින් සංස්ථා ගොඩක්. එහෙම නැත්නම් එක එක සංස්ථාවට එක එක පනත් යටතේ පිහිටවන්න පුළුවන්. ඒ නිසා රාජ්‍ය සංස්ථාවක් කියද්දී පොදු හෝ විශේෂ පනතක් යටතේ ආරම්භ කරන්න පුළුවන්. ඒ ආරම්භීම අපි කතා කරේ. ඒ වගේම ප්‍රාග්ධනය කොහොමද යොදන්නේ? මුළු ප්‍රාග්ධනයම රජය යොදන අවස්ථාවල් තියෙනවා. සමහර සංස්ථා තියෙනවා රජයේ වැඩි කොටසක් යොදලා යම් පෞද්ගලිකාංශයක් යොදන වෙලාවල් තියෙනවා. දැන් සංස්ථාවකට ඔබ දැනගන්න ඕනේ කොටස් ණය කර නිකුත් කරන්න හැකියාවක් තියෙනවා. ඕන පෞද්ගලික අංශයට යම් දායකත්වයක් වෙන්න පුළුවන්. වැඩිපුර රජයේ අයිතියක් තියෙනවා මේ. එහෙම නැත්නම් පූර්ණ රාජ්‍ය අයිතියක් තියෙනවා. ඒතර පූර්ණ රාජ්‍ය අයිතියක් හෝ වැඩි රාජ්‍ය අයිතියක් තියෙන මේ පොදු හෝ විශේෂ පනතක් යටතේ ආරම්භ කරන ඒ වගේම සංස්ථා කියන්නේ නෛතික ඒකකයක්. වෙනම බොඩි එකක්. වෙනම නීතිමය පුජ්‍යලභාවයක් තියෙන ආයතනයක්. වෙනම එන්ටිටි එකක්. ඒ කියන්නේ සංස්ථාවක නමට නඩු දාන්න පුළුවන්. දැන් උදාහරණ දැන් ඔබ තව පැත්තක් දැනන් ඉන්න ඕනේ. දැන් ඔබ හිතනවා මේ සංස්ථා කියන්නේ අගට සංස්ථාව කියන වචනේ තියෙනව විතරයි කියලා. ඇත්තට මේ අපි කතා කරන ව්‍යාපාර සංවිධාන වර්ගය තුල අපි පොදුවේ මේ අගට සංස්ථාව කියන වචනේ තියෙනව විතරක් නෙමෙයි. අගට මණ්ඩලය. දැන් අපි දුන් වියලවි මණ්ඩලය. එහෙම නැත්නම් අගට ව්‍යවස්ථාපිත මණ්ඩල මොනවා හරි ඒ ඕන එකක් ඔබට දැන් ගමනාගමන මණ්ඩලය ඊට අමතර ඕන එකක් ගන්න පුළුවන්. විදුලි බල මණ්ඩලය ඒවා. එහෙම නැත්නම් කොමිසම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම. දැන් මේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියන්නේ අපි මේ කතා කරන සංස්ථා මණ්ඩල පැත්තේ එකක්. ඉතින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට එක දරුවෙක් නඩුවක් දානවා. කොමිසමෙන් නඩුවක් දාන්න පුළුවන්. හේතුව එයා වෙනම නීතිමය එක්කයක්. එයා ඒ තුනක් අරගෙන විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්න බැරි වුණා යාට. එයා කියනවා මගේ මානව අයිතීන් නැති වෙලා ගිහිල්ලා මම ඒ තුනක් ගන්න විභාගේ ලියන්නේ. ඒක අරගෙන උතු විශ්වවිද්‍යාලයට යන්න බෑ නම් මගේ මානව අයිතීන් නැති වුණා. ඒ වගේ නඩු දාන්න පුළුවන් මේවට විරුද්ධව. ඒ කියන්නේ එයා නීතිමය පුජ්‍යලෙක් වෙනවා. හැබැයි ඔබට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නඩු දාන්න බෑ. දෙපාර්තමේන්තුවකට නඩු දාන්න බෑ. එහෙම දානොත් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ නමට විරුද්ධව යනවා. මෙයා එහෙම නෑ. මෙයාගේ නමට විරුද්ධව දා සංස්ථා මණ්ඩල කොමිසම ඒත් එක්කම තවත් ඔය ආයතනය කියලා තියෙනවා. දැන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය. ඒ වගේ අගට තිබ්බත් පුළුවන්. ඒ නිසා හැම වෙලාවකදීම අධිකාරිය කියලා තියෙන ඔතොරිටි වරාය අධිකාරිය මේ ඔක්කොම ගත්තොත් සංස්ථා ගොඩට තමයි ඇත්තටම වැටෙන්නේ. සමහරට සභාව කාර්යාංශයේ ඔක්කොම වැටෙන්නේ ඒකට. ඒ නිසා මේකේ පොදු හෝ විශේෂ පනතක් යටතේ පාර්ලිමේන්තුවේ සම්මත කරලා පටන් ගන්න ඕනේ. ප්‍රාග්ධනයේ රජය හෝ රාජ්‍ය පෞද්ගලික දෙයන්සේම යොදනවා. නීතිමය පුජ්‍යල භාවයක් තියෙනවා. ඒ වගේම අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. අඛණ්ඩ පැවැත්ම කියලා කියන්නේ මේ සංස්ථාවේ සමහර විට අපි මේ කොටස් ගත්ත කෙනෙක් හරි අයින් වුණා කියලා පැවැත්මට බාධාවක් නැහැ. ආණ්ඩුව වෙනස් වුණා කියලා ඒකේ පැවැත්මට බාධාවක් නැහැ. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඒ වගේම මේකේ තියෙන තවත් අංග ලක්ෂණ ගත්තොත් සංස්ථාවක් සාමාන්‍යයෙන් ඔබ දන්නවා අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් තමයි පරිපාලනය වෙන්නේ. ඒ අධ්‍යක්ෂ මණ්ඩලය ගොඩක් විට සමහර ඒවා ජනාධිපති පත් කරන අවස්ථාවල් තියෙනවා. ඩිරෙක්ටර් බෝඩ් එක. දැන් අපි ගත්තොත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම TRC මේ කෙලින්ම ජනාධිපති පත් කරන්න මේකේ මණ්ඩලය. BOI ලංකා ආයෝජන මණ්ඩලය Board of Investment මේකේ ජනාධිපති පත් කරන්න. අගමැති පත් කරන ඒවා තියෙනවා. දැන් ශ්‍රී ලංකා මහ බැංකුවත් වැටෙන්නේ මේ පැත්තට. මහ බැංකුවේ අධිපති ජනාධිපති දැන් නම් කරන්නේ ඇත්තටම. ඒ නිසා අධ්‍යක්ෂ මණ්ඩලයක් ඉන්නවා. ඒක ඇමතිවරයා හෝ අගමැති හෝ ජනාධිපති නම් කරන අවස්ථාවල් තියෙනවා. ඒකෙන් තමයි පරිපාලනය කළමනාකරණය වෙන්නේ. පාලනය සංස්ථාවක සාමාන්‍යයෙන් අදාළ ආකාර කීපයකට පාලනය වෙනවා. ව්‍යවස්ථාපිත විධායක හෝ අධිකරණ. දැන් ව්‍යවස්ථාදායක කියන්නේ පාර්ලිමේන්තුව. ඒකේ
අනපනත් සම්මත කරගෙන තමයි සමහර දේවල් කටයුතු කරන්නේ. විධායකය ආණ්ඩුව නිලධාරීන් මේකේ ඉන්නේ. ඊට අමතරව විශේෂයෙන්ම පනතේ තියෙන ඒවට විරුද්ධව ගියොත් අධිකරණයත් මේකට සම්බන්ධ වෙනවා. එවැනි පාලනයන් වෙන්න පුළුවන්. ඒතර සංස්ථාවක් වුණත් ඕනනම් ඈවර කරලා දාන්න පුළුවන් පාර්ලිමේන්තු පනතක් සම්මත කිරීමක් කරලා. ඉතින් ඒ නිසා මේ ඔය අංග ලක්ෂණ මේකේ තියෙන මේකේ මුදල් මේකේ හදිස්සියේවත් ලාභයක් කියන්නේ මේකෙන් ලැබෙන ආදායම් මුදල් මහා භාණ්ඩාගාරයට තමයි ඇත්තටම බැර වෙන්නේ ට්‍රෙසරි එකට. එයා තමයි මේක කටයුතු කරන්නේ. ඉතින් ගිණුම් තැබීම විගණනය වගේ දේවල් ගත්තොත් ඇත්තටම අනිවාර්යෙන් ඒක කරන්න වෙනවා. ගොඩක් විට විගණකාධිපති දෙපාර්තමේන්තුවක් රජයේ තියෙනවා. ඒවා සලකා බැලීම් කරනවා. ඒ නිසා ගොඩක් විට ලැබෙන ලාභ ප්‍රතිආයෝජනය කරනවා. නැත්නම් කෙලින්ම ඒකාබද්ධ අරමුදලට දානවා. ඒ වගේ දේවල් සිදු කිරීම කරනවා. ඔය තමයි සංස්ථාවල මූලික ලක්ෂණ හා හැඳින්වීම මම ඔබට කිව්වේ. ඒ නිසා අපි රාජ්‍ය සංස්ථා හඳින්නුවොත් පොදු හෝ විශේෂ පාර්ලිමේන්තු පනතක් යටතේ සංස්ථාපිත කරන පූර්ණ රාජ්‍ය අයිතිය හෝ වැඩි අයිතියක් රජයේ සතු රජය විසින් පත් කරන අධ්‍යක්ෂ මණ්ඩලයකින් පාලනය වන ව්‍යාපාරය. ඒ ටික අපි කිව්වා. මේවා අපි කිව්වා විවිධ නම් වලින් හඳුන්වනවා අධිකාරිය මණ්ඩලය ඒවා. උදාහරණ තියෙනවා. කීපයක් ලියා ගන්න. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. රාජ්‍ය සංස්ථාවක ලක්ෂණ අපි අතින් කියුණා. ඒකත් තමයි විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතකින් තමයි සංස්ථාපනය වෙන්නේ පිටුවන්නේ. විශේෂ පනතක් කියලා කියන්නේ ඒකටම විතරක් සම්මත වෙච්ච එකක්. දැන් මහජන බැංකුව වෙනම පනතකින්, ගමනාගමන මණ්ඩලය වෙනම පනතකින්, ඒ වගේ. පළවෙනි කරුණ ඉදර ඔබ ලියා ගන්න ඇති. විශේෂ හෝ පොදු පනතක් යටතේ සංස්ථාපනය කිරීම. විශේෂ හෝ පොදු පනතක් යටතේ සංස්ථාපනය කිරීම. ඒක තමයි මම කිව්වේ එක්කෝ මේ වගේ විශේෂ පනත් යටතේ සංස්ථාපනය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ සම්මත වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම පනතකින් සංස්ථා කීපයක් ආරම්භ වීමක් වෙන එක. ඊළඟ සංස්ථාවක තියෙන ලක්ෂණ වල තවත් කීපයක් අපි පෙන්වුවොත් මේකට නමින් නඩු දාන්න පුළුවන් නීතිමය පුජ්‍යල භාවයක් තියෙනවා. පූර්ණ අයිතිය හෝ වැඩි අයිතියක් රජයේ සතුයි. ආණ්ඩුවේ අධ්‍යක්ෂ මණ්ඩලයකින් පාලනය වෙන්නේ. ඒකේ ණය ලාභාංශ ප්‍රතිආයෝජන මහජනතාව ණය ප්‍රාග්ධනය දායක කර ගැනීම ආදීන් තමයි ප්‍රාග්ධනය සපයන්නේ. ප්‍රධාන අරමුණ මිනිස්සුන්ට යම් සේවාවක් සපයන එක අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. සංස්ථාව නීතිමය එක්කයක් නිසා ඔබ හිතන්න එපා රජයේ වුණාට මේවා බදු ගෙවනවා. රාජ්‍ය සංස්ථා බදු ගෙවන්න ඕනේ ආණ්ඩුවට. ගිණුම් තැබීම් විගණනය අනිවාර්යයි. accounts තියන්න ඕනේ ඒවා. පාලනය කීප ආකාරයකින් වෙනවා. ලාභයක් තිබ්බොත් ඒක ප්‍රතිආයෝජනය කරන සමහර සංස්ථා බෝනස් විදිහට සේවකයන්ට දෙන අවස්ථාවලුත් තියෙනවා. ඊළඟට අපි එනවා රාජ්‍ය දෙපාර්තමේන්තු government departments. දැන් සංස්ථා ගැන ওই ටික ඔබ දැනගත්තා නම් හොඳට මෑති. ඊළඟට මම කතා කරා රජයේ දෙපාර්තමේන්තු ගැන. ඔබ හිතන්න එපා සංස්ථා වගේම තමයි දෙපාර්තමේන්තු කියලා. වෙනසක් තියෙනවා. මොකද්ද රාජ්‍ය දෙපාර්තමේන්තු වල තියෙන විශේෂත්වය? ඇත්තටම දැන් ඔබ දන්නවා මම එක දෙකකින් මේක වෙනස කියන්නම්. දැන් රාජ්‍ය සංස්ථා ගත්තොත් සමහර අවස්ථාවලදී රාජ්‍ය සංස්ථා හා පෞද්ගලික
අංශයේ තියෙන ව්‍යාපාර ගත්තොත් මේ දෙගොල්ලම එකසේ සලකන තැන් තියෙනවා. රාජ්‍ය සංස්ථා මණ්ඩල ගොඩක් පිට සමහර බෙදීම් වල මේ ඔක්කොම පෞද්ගලික පැත්තට තමයි වැටෙන්නේ. දැන් උදාහරණයක් විදියට ඔබ දන්නවා සංස්ථා මණ්ඩල පුද්ගලික සමාගම් තනි හවුල් ව්‍යාපාර මේවා ගත්තොත් මේවට බලපාන්නේ සේවක අර්ථ සාධක අරමුදල EPF එක. විශ්‍රාම වැටුප් නැහැ. වෙනම අරමුදලක් තියාගත්තොත් හැර නැහැ. රාජ්‍ය දෙපාර්තමේන්තු වල තියෙන විශ්‍රාම වැටුප්. එතකොට සංස්ථාවල පුද්ගලිකාංශයේ සේවකයන්ට බලපාන නිවාඩු වැඩ කරන දින ගණන් ඒවා කොහොම පෞද්ගලිකාංශයේ විදියට සාප්පු කාර්යාල සේවක පනත් ඒවට බොහෝ විට අදාළයි සමහර තැන්. මේවා හැම නැහැ. මේවා වෙනම රාජ්‍ය දෙපාර්තමේන්තු වෙනම තියෙනවා නීති රීති ඒවට අනුකූලව තමයි රාජ්‍ය දෙපාර්තමේන්තු යන්නේ. ඒ නිසා ඒවේ වෙනස්කම් තියෙන ගණනාවක් මම මේක පැහැදිලි කරන්න ගියේ බොහෝ තැන්වල ඔබ දන්නවා සේවක අර්ථසාධක අරමුදලෙන් 12%ක් සේවා යෝජකයා දරන්න ඕනේ. 8%ක් සේවකයාගේ පඩියෙන් අඩු වෙලා යන්නේ. ඉතින් ඒවා ඔක්කොම සංස්ථා පුද්ගලිකාංශයේ එකයි. දෙපාර්තමේන්තු වල එහෙම නැහැ. විශ්‍රාම ගියාට පස්සේ මාසිකව ලැබෙන විශ්‍රාම වැටුපක් තියෙනවා. අනිත් එක තමයි දෙපාර්තමේන්තුවක නමට විරුද්ධව නඩුවක් දාන්න බෑ. දැන් ඔබට බෑ අධ්‍යාපන දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුවක් දාන්න බෑ. විභාග දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුවක් දාන්න. එහෙම දානවා නම් එතන ඉන්න දැන් ඔබ දන්නවා දෙපාර්තමේන්තු ප්‍රධානියක් කිව්වොත් දැන් විභාග දෙපාර්තමේන්තු ප්‍රධානියා විභාග කොමසාරිස්. ඔබ දන්නවා අපි කතා කරමු සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සම්පකාර කොමසාරිස්වරයා. ඒතර ඒ අයගේ නම් වලින් තමයි එහෙමනම් යන්න ඕනේ. මේ දෙපාර්තමේන්තුව වෙනම නීතිමය වෙන රජයේ ඒවා. සංස්ථාවක නමට නඩු දාන්න පුළුවන්. ඒ වගේ වෙනස්කම් තියෙනවා. ඒක ඔබ අඳුනා ගැනීමක් කරන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් ගත්තොත් කෙලින්ම හැම දෙපාර්තමේන්තුවක්ම කිසියම් අමාත්‍යාංශයක් යටතේ තියෙනවා. සංස්ථාත් අමාත්‍යාංශයක් යටතේ තමයි තියෙන්නේ. වෙනම අමාත්‍යාංශයක් යටතේ රජයේ ඍජු පාලනයට යටත් වෙන රජයේ ප්‍රතිපත්ති ඍජුවම ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙපාර්තමේන්තු හරහා. දැන් ඔබ දන්නවා විදුලි බල මණ්ඩලය ගත්තොත් මේ විදුලි බල මණ්ඩලයේ යටතේ තමයි විදුලි බල පුද්ගලික සමාගම තියෙන්නේ. ඒ විදුලි බල මණ්ඩලයේ කොටස් විදුලි බල මණ්ඩලය තමයි කොටස් අරන් තියෙන විදුලි බල සමාගම. දැන් ටෙලිකොම් ගන්නකො සීමා සහිත ටෙලිකොම්. ටෙලිකොම් කියන්නේ ඒතර සමාගමක් ඇත්තටම රජයේ. මේකට ලංකාවේ කොටස් රජයේ කොටස් තියෙනවා පිටින් තියෙනවා. ඒ නිසා නිතරම අමාත්‍යාංශයක් යටතේ තමයි තියෙන්නේ. අමාත්‍යාංශේ බාර වෙන්නේ ඇමතිවරයෙක්. ඒ නිසා මේ නිතරම දෙපාර්තමේන්තු වල සංස්ථාවලට වඩා වෙනස් තත්ත්වයන් තියෙනවා. දැන් සංස්ථාවක සභාපතිපත් කරන්නේ ඔබ දන්නවා හැම වෙලාවක දේශපාලන පත්වීමක්. ආණ්ඩුව වෙනස් වෙච්ච ගමන් සංස්ථාවේ සභාපති වෙනස් වෙනවා. හැබැයි දෙපාර්තමේන්තුවේ ඉන්න කොමසාරිස් හරි එහෙම නැත්නම් දැන් දුම්රිය දෙපාර්තමේන්තුව ගත්තොත් සාමාන්‍ය අධිකාරිවරයෙක් ඉන්නේ. ඒ අය මේ යම් රජයේ විභාග පාස් කරලා නිල මට්ටමින් පත් කරගන්න අය. ඒ නිසා දේශපාලන පත්වීම නෙමෙයි. එන හැම වෙලාවකදීම වෙනස්කම් දකින්න තියෙනවා. ඒ වගේම දෙපාර්තමේන්තු ගොඩාක් සල්ලි වෙන් කරන්නේ කොහෙන්ද? දෙපාර්තමේන්තුවට අවශ්‍ය සල්ලි වෙන් කරන්නේ රාජ්‍ය අයවැයෙන්. බජට් එකෙන් තමයි මෙයාට අවශ්‍ය සල්ලි වෙන් කිරීම කරන්නේ. ඒකේ ප්‍රාග්ධනයේ මූලිකව සල්ලි දෙන්නේ රජය. මෙයාට ඉතින් ඕනනම් සංස්ථාවලට එයාගේ ආදායම් පාවිච්චි කරන්න පුළුවන්, කොටස් නිකුත් කරන්න පුළුවන්, ණය කර නිකුත් කරන්න පුළුවන්. ඒවා පූර්ණ රාජ්‍ය අයිතියක් තියෙන රාජ්‍ය දෙපාර්තමේන්තුව. අමාත්‍යාංශගත පාලනයක් යටතේ පූර්ණ අයිතියක් තියෙන රාජ්‍ය ආයතනයක්. ඒ නිසා රාජ්‍ය දෙපාර්තමේන්තු හඳුන්වලා තියෙනවා අමාත්‍යාංශයක් යටතේ ක්‍රියාත්මක රජයේ ඍජු පාලනයට යටත් වන ආයතන. ආයතන සංග්‍රහය කියලා එකක් තියෙනවා නීතියක්. මුදල් රෙගුලාසි වලට අනුකූලව තමයි ඇත්තටම එයාගේ වැටුප් වගේ දේවල් වුණත් තීරණය වීමක් වෙන්නේ. නිවාඩු වගේ ඒවා ඔක්කොම උසස් කිරීම මේ ආයතන සංග්‍රහය ඒවට අනුව තමයි වෙන්නේ. බොහෝ සේවා සපයන ආයතන තමයි දෙපාර්තමේන්තු විදිහට පවතින්නේ. ඒකත් කීපයක් ඔබට ලියා ගන්න පුළුවන්. අධ්‍යාපන දෙපාර්තමේන්තු, කෘෂිකර්ම, සෞඛ්‍ය ඒවා. ඉතින් මෙවැනි දෙපාර්තමේන්තු වල හැබැයි අපි මේ පාඩම යටතේ ගොඩාක් කතා කරන්නේ
මෙන්න මේ වගේ දැන් යම් ආදායමක් ලබන මේ වාණිජ ව්‍යාපාර සංවිධානයන් අපි ගොඩක් විට දැන් ආදායම් ලබන ඔබ දන්නවා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඔබ પાස්පෝර්ට් කියලා කියන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ගොඩක් ආදායම් ලබන දෙපාර්තමේන්තුවක්. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව ආදායම් ලබනවා. දුම්රිය දෙපාර්තමේන්තුව ආදායම් ලබනවා. නමුත් දැන් අපි හිතමු අධ්‍යාපන දෙපාර්තමේන්තුව එහෙම ආදායම් අරමුණෙන් කරන ක්‍රියාවක් නැහැ ඇත්තටම. ඒ නිසා එවැනි දෙපාර්තමේන්තු ගණනාව අතර ඒකේ ලක්ෂණ ටික ඔබ මේක ලියා ගන්න ඇති අධ්‍යාපන කෘෂිකර්ම ලක්ෂණ ටිකක් තියෙනවා. එකක් අමාත්‍යාංශයක් යටතේ තමයි ඍජු පාලනයටත් වෙන්නේ. ආයතන සංග්‍රහය මුදල් රෙගුලාසි චක්‍රලේඛ. චක්‍රලේඛ සර්කියුලර්ස් කියලා කියන්නේ වරින් වර මේ අයට යම් තීරණ ආණ්ඩුවට තමන්ගේ තීරණ ප්‍රතිපත්ති දැනුම් දෙන්න ඕන නම් මේව හරහා තමයි පාවිච්චි කරන්නේ. කටයුතු කළ යුතු වීම. ඊළඟට බොහෝ විට සේවා සැපයීමේ කටයුතු වල තමයි මෙයා නිරත වෙන්නේ. අධ්‍යාපන, සෞඛ්‍ය, ඒ වගේ දේවල්. දෙපාර්තමේන්තුවක් නීති ඉදිරි පුජ්‍යලයක පිළ නොගන්න නමුත් ප්‍රධානියාගේ නිල නාමයෙන් නීති ඉදිරියේ පෙනී සිටිය යුතුයි. රජයේ වාර්ෂික අයවැයෙන් තමයි සල්ලි වෙන් වෙන්නේ. අයිතිය පාලනය සම්පූර්ණයෙන්ම රජය. ප්‍රධානියා මගින් පරිපාලනය වෙන විශ්‍රාම වැටුප් රාජ්‍යසේකයන් හිමි බදු සඳහා නැහැ. දැන් උදාහරණයකට ඔබ දන්නවා බදු අය කරන දෙපාර්තමේන්තු මොනවද? දේශීය ආදායම් දෙපාර්තමේන්තු. ඉතින් යාට බදු ගෙවන්නේ නැහැ. සුරා බදු දෙපාර්තමේන්තු. එයා බදු ගෙවන්නේ නැහැ. හැබැයි ශ්‍රී ලංකා රේගුව ඒ දෙපාර්තමේන්තුවක්. ඒතර එයාත් බදු ගෙවන්නේ නැහැ. සමහර මණ්ඩල තියෙනවා. ඒවා බදු ගෙවිය යුතුයි. එයා එතන බදු ගෙවන්න වෙන්නේ. රජයේ වගකීම අසීමිතයි. ඒ කියන්නේ දැන් මේවා සාමාන්‍ය වගකීම් ගැන කතා කරද්දී ඔබ දන්නවා අර යොදපු ප්‍රාග්ධනයට විතරද වග කියන්නේ. පුජ්‍යලික දේපල වලින් යනවා. ඉතින් රජයට පුජ්‍යලික දේපලක් කියලා කතා කරන්න බෑනේ වගකීම අසීමිතයි. හැම වෙලාවකදීම රජයේ මොනවා හරි දේවල් සම්බන්ධයෙන් නිතරම බාහිර බැඳීම් සම්බන්ධයෙන් රජය ගෙවන්න වෙනවා අනිවාර්යයෙන්. ගිණුම් තැබීම විගණන අනිවාර්ය විගණන කාර්යපද දෙපාර්තමේන්තුවයි කරන්නේ ලාභ අරමුණක් නැහැ. සල්ලි ආවොත් ඒකාබද්ධ අරමුදලට බැර කරනවා. අපි එහෙනම් ඔබෙන් සමු ගන්නවා